สะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะසරණයි සියලු දෙනාටම සංසාරය මහා ඕඝයක් මහා සැඩපහරක් මේ සංසාරයේ නැමැති මහා ඕඝයෙන් ඈතර වන්නට ලෙහෙසි පහසු නෑ. ඒකට හොඳ ප්‍රතිපදාවක් අවශ්‍ය කරනවා. හොඳ සීල ප්‍රතිපදාවක් අවශ්‍යයි. සිල්වත් වෙනකොට සීල ප්‍රතිපදාව තුලින් පාපයෙන් හිත ආරක්ෂා වෙනවා වගේම සමාධිය සඳහා මාවත විවෘත වෙනවා. හොඳ සීලයක පිහිටලා හිත සමාධිමත් කරගෙන ප්‍රඥාව දියුණු කරන්නට අවශ්‍ය වෙනවා. සීලය, සමාධිය, ප්‍රඥාව, වීරිය, සිහිය මේ ආදී ගුණාංගයන් ඒකරාශී කරගෙන තමයි මේ සංසාරයේ නැමැති මහා සැඩපහරෙන් ඈතර වන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ සංසාර නැමැති ඕඝයෙන් ඈතර වනු කැමැති සුදී ජනයාගේ ධර්මාවබෝධය සඳහා සිද්ධ කෙරෙන උතුම් ධර්ම සාකච්ඡා මණ්ඩපයකටයි ඔබ සම්බන්ධව සිටින්නේ. මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය. අදත් සුපුරුදු පරිදි ධම්සභා මණ්ඩපයේ සඳහා වැඩම කොට සිටිනවා. ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේ. පිතාමත් ගෞරවයෙන් පඬිත හාමුදුරන් වහන්සේ පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප. තෙරුවන් සරණයි. මේ වැඩසටහනත් එක්ක සිටි පිංගුතුන් දන්නවා ඇති අපි කතා කරන්නේ සංගීති සූත්‍රය පිළිබඳව. දීඝනිකායෙහි සඳහන් වෙන සංගීති සූත්‍රය කියලා කියන්නේ දහම් කරුණු ගබඩාවක්. ඒ දහම් කරුණු ගබඩාවෙහි එක් දහම් කරුණු අරගෙන ඒ ධර්ම කාරණා පිළිබඳව හාත්පස විශ්ලේෂණාත්මක විග්‍රහයක් මේ ධම්සභා මණ්ඩපයේදී සිද්ධ කරනවා. ඉතින් අපි මේ සාකච්ඡා කරගෙන යන ගමනේදී අවිද්‍යාව කියන කරුණ පිළිබඳව සති ගණනාවක් තිස්සේ විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡා කළා. මම හිතන්නේ පසුගිය වැඩසටහන් වලට ඔබට සම්බන්ධ වන්නට පුළුවන්කම ලැබුණා නම් අවිද්‍යාව කියන එක කොයිතරම් වපසරියක් තුල පැතිරිච්ච දෙයක්ද කියලා අවබෝධ කරගන්නට ඔබට හොඳට ඉඩ අවස්ථාව තිබුණා. ඉතින් ඒ අවිද්‍යාව පිළිබඳව සාකච්ඡා කරනකොට එහි සඳහන් වන එක තැනක් තමයි, එක ආකාරයක් තමයි අවිද්‍යාව සංයෝජනයක් කියන එක. එතකොට අවිද්‍යාව සංයෝජනයක් වන්නේ කෙසේද කියලා තේරුම් අරගෙන තියෙන එකත් ඔබේ ධර්ම අවබෝධයට ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අවිද්‍යාව සංයෝජනයක් වශයෙන් අපි ඔබට පැහැදිලි කරනකොට දස සංයෝජන සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්නට සිද්ධ වෙනවා. දස සංයෝජන ගැන කතා කරනකොට මෙතන තියෙන හරි වැදගත් කාරණාවක්. මොකද ගොඩක් බෞද්ධයන්ට හුරු දස සංයෝජන ධර්මයන් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මානෝද්දච්ච, අවිජ්ජාදී වශයෙන් සඳහන් වෙන ඒ දස සංයෝජන. හැබැයි අපි දැන් මේ සතියක් දෙකක් තුනක් තිස්සේ කතා කරන්නේ ඒට වඩා වෙනස් ආකාරයකින්. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකක්ද මේ අපි දන්න දස සංයෝජනයට වඩා වෙනත් දෙයක්ද මේ කියලා. ඇත්ත වශයෙන්ම ඔබ තේරුම් අරගන්නට ඕන බුදුදහමෙහි පර්යාය නානත්වයක් තියෙනවා. විවිධ පර්යායන්ගෙන් ධර්මයේ සංග්‍රහ වෙලා තියෙනවා. අපි මෙහිදී සාකච්ඡා කරන්නේ අභිධර්ම පිටකයෙහි ධම්මසංගණිප්පකරණයේ සඳහන් වෙන ආකාරයට දස සංයෝජනයන් පිළිබඳව. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරගෙන එනකොට අපි කසපහඳුනේ කතා කරා සංයෝජන ධර්ම කිහිපයක් පිළිබඳව. අපි පසුගිය සතියේහි විචිකිච්ඡා සංයෝජනය සහ සීලබ්බත පරාමාස සංයෝජනය පිළිබඳව සමාප්ත නොකළ සාකච්ඡාවක් කළා. අපිට මේ සම්බන්ධයෙන් තව කතා කරන්න විග්‍රහ කරන්න තාමත් වැදගත් ධර්ම ප්‍රදේශයක් තියෙනවා. කසපහඳුනේ අපි සාකච්ඡා කරමු විචිකිච්ඡා සංයෝජනය සහ සීලබ්බත පරාමාස සංයෝජන සම්බන්ධයෙන්. මේවා දුරු කරන්නේ කොයි ආකාරයෙන්ද? අපි කතා කරනවා සෝවාන්, සකදාගාමී, අනාගාමී ආදී වශයෙන් මාර්ගඵල සම්බන්ධයෙන්. මෙන්න මේ මාර්ගඵලයන්ට කොහොමද අපි සම්බන්ධ කරන්නේ මේ සංයෝජන දුරු කිරීම පිළිබඳව? තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි පසුගිය සතියේ දේශනාව තුළදීත් අපි සාකච්ඡා කරන්නට යෙදුනා මේ සංයෝජන ධර්මයන්ගේ විචිකිච්ඡා සංයෝජනය සහ මේ සීලබ්බත පරාමාස සංයෝජනය කියන කාරණා දෙකම එකට එකතු කරන සිද්ධ කරපු සාකච්ඡාවක් විදිහට. එතකොට එතනදී ඒ විචිකිච්ඡාව පිළිබඳව කතා කිරීමේදී ඒ තුනුරුවන් පිළිබඳව පවත්නා සැකය, ඒ වගේම පූර්වාන්ත අපරාන්ත සහ පටිච්චසමුප්පාද ආදී ධර්මයන් පිළිබඳව පවතින සැකය, ශික්ෂාව පිළිබඳව පවතින සැකය කියලා අපි කතා කරනකොට එතනටම අපි එකතු කරගත්තා මේ සීලබ්බත පරාමාසය කියලා කියන්නේ මොකද්ද? සීලවෘත පරාමර්ශනයන් විදිහට අපි ගන්නෙ මොන වගේ තැන් වලින්ද කියන කාරණය. එතනදී අපි වැදගත්
කරුණු කිහිපයක් එතනදී විශේෂයෙන් අවධාරණය කළා. මේ තමන්ගේ ප්‍රතිපදාවක් සීල ප්‍රතිපදාවක් පුරනකොට ඒ සීල ප්‍රතිපදාව මොනතරම් අපි හිත රැකගෙන කරන්නට ඕන දෙයක්ද, එහෙමත් නැතිනම් මොන වගේ පැතිවලින් මේක අපි ආරක්ෂා විය යුතුද කියන කාරණාව. ඉතින් ඒකත් සමගම අපිට ඊළඟට අද ස්වාමීන් වහන්සේ මතු කළා වගේම අපිට දැනගත යුතුම කාරණාවක් තමයි මේ දේවල් නැතිනම් මේ සංයෝජන, මේ බැඳීම් කියන දේවල් අපි දුරු කරගන්නේ කොහොමද කියන මේ දේ. එතකොට මේ සංයෝජන ධර්මයන් දුරු කර ගැනීමේදී අපිට ඊටමත් වැදගත්කමක් තියෙන දෙයක් තමයි මේ සංයෝජන ධර්මයන් දුරු වෙන අවස්ථාවන් පිළිබඳව අපි තේරුම් අරගෙන ඉඳීම. එතකොට මේ සංයෝජන ධර්මයන් දුරු වෙන අවස්ථාවන් පිළිබඳව අපි කතා කරනකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජන ධර්මයේම සෝවාන් මාර්ගයෙන් දුරු වෙන සංයෝජන ධර්ම. එතකොට යම්කිසි කෙනෙකු මේ සෝවාන් මාර්ගයෙන් මේ සංයෝජන ධර්මයන් දුරුකොට සෝවාන් ඵලස්තේක් බවට පත් වෙනවා. මේ සංයෝජන ධර්මයන් දුරු කරපු කෙනෙක් නැවත අපායගාමී මට්ටමකට පත්වන්නේ නැහැ. එතකොට මේ තුන් සංයෝජන දුරු කිරීම නිසා ඔහු ආර්ය ශ්‍රාවකයෙක් කියන ගණයට ඇතුළත් වෙනවා වගේම එතනින් නැවත පරිහානියටපත් නොවන කෙනෙකු බවට පත් වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන මේ ප්‍රධානම, ඒ කියන්නේ මේ තුන ඊටාම පෘත්තජ්ජනයෙකුගේ මනස තුළ බරසාර කර්තව්‍යයක් සිද්ධ කරනවා. මේ අවිනිශ්චිත පුද්ගලයා, ඒ කියන්නේ ඕනම වෙලාවක සතර අපායකට අරගෙන යන්න පුළුවන් පුද්ගලයාව සතර අපායකට අරගෙන යෑමෙහි මූලික කාරණා ටික සිද්ධ කරන තුන්දෙනෙක් හැටියට තමයි එතකොට අපිට දකින්න වෙන්නේ මේ සක්කාය දිට්ඨිය සහ විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන මේ සංයෝජන ධර්මතා තුන. එතකොට මේ සංයෝජන ධර්මතා තුන දුරු කරගන්න වෙන්නේ කෙනෙකුට සෝතාපට්ටි මාර්ගයෙන්. සෝතාපට්ටි මාර්ගයෙන් මේ සංයෝජන ධර්මතා ටික දුරු කරගන්නවා කියනකොට ඔහුට සිද්ධ වෙනවා අර සක්කාය දිට්ඨිය උපදින තැන් ටික, ඒ කියන්නේ විෂයාකාර සක්කාය දෘෂ්ටියක් අපි පවත්වනවා පංච උපාදානස්කන්ධය කෙරෙහි. එතකොට ඒ පංච උපාදානස්කන්ධයේහිම උදේවැය සම්මර්ෂණය තුළ, උදේවැය ඥානය තුළ තමයි ඔහු සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම කළ යුතු වෙන්නේ. මොකද පංච උපාදානස්කන්ධ ධර්මයෙන් පිටත අපිට ආත්ම සංඥාවක් බැසගෙන පවතින්නේ නැහැ. ආත්ම දෘෂ්ටියක් බැසගෙන පවතින්නේ නැහැ. එතකොට මේ ආත්ම සංකල්පනාවක්, ආත්ම දෘෂ්ටියක් පැවතෙන්නෙම එක්ක රූපේ පිළිබඳව, එහෙම නැත්නම් වේදනාව ඇසුරු කරගෙන විඳීම කියන දේ මුල් කරගෙන, එහෙමත් නැතිනම් හැඳිනීම, සිතීම හෝ දැනගැනීම කියන මේ කරුණු පදනම් කරගෙන තමයි කෙනෙකුගේ సంతානයේහි ආත්ම දෘෂ්ටිය කියන දේ පවත්වන්නේ. එහෙනම් මේ ස්කන්ධ ධර්මතා ටික හටගෙන ඉතිරි නැතුව නැති වෙන මේ උදේවැය යම්කිසි කෙනෙක් දැක්කොත් ඒ උදේවැය දර්ශනය තුළ සක්කාය දිට්ඨියට පැවැත්මක් නැතුව යනවා. ඒ වගේම තමයි විචිකිච්ඡාව කියන එක, සැකය කියන කාරණාව පදනම් වෙලා තියෙන්නේ සම්පූර්ණම මේ ධර්මතා විශේෂෙහි පවත්වන අනවබෝධය නිසා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම්කිසි කෙනෙකුට අනවබෝධයක් තියෙනවා නම්, අශ්‍රද්ධාවක් තියෙනවා නම්, සැකයක් තියෙනවා නම් ඒ තුලම තියෙනවා මේ ධර්මයේ පිළිබඳව සැකයි කියන එක. ඒ වගේම සංඝයා පිළිබඳව, ඒ වගේම මේ පූර්වාන්ත අපරාන්ත ආදී පටිච්චසමුප්පාද ආදී ධර්මයන් පිළිබඳව පවතින සැකය. ඒකට යම්කිසි කෙනෙක් මේ ධර්ම දර්ශනය මනාකොට අත්දැක්කනම්, තමා තුළ ප්‍රත්‍යක්ෂ කළා නම් ඔහුට මේ විචිකිච්ඡාව නැමැති මේ ධර්මයේ නැතිනම් මේ බන්ධනය සිඳ දැමුම් එක් බවට ඔහු පත් වෙනවා. එතකොට ඔහු අවබෝධ කරන යමක්, ඔහු දන්නවා මේ ප්‍රතිපදාව තුළ මට මේක සාක්ෂාත් කළ හැකියි කියලා. ඔහු මේ ආත්මය සැපවත් කර ගැනීම පිණිස සීල වෘත පරාමර්ශනයක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම ඔහු දන්නවා ප්‍රඥාව සතු කාර්යභාරය කුමක්ද කියලා. ඒ නිසා ඔහු සීලයෙන් පමණක් ශුද්ධියක් බලාපොරොත්තු වෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. සම්මා දිට්ඨියටපත් තුන කෙනෙක්, සම්මා දිට්ඨියෙහි ඒ කාරණාව එළඹ සිටින කෙනෙක් යම් මට්ටමකට. ඒ නිසා ඔහු කොයිම වෙලාවකදීවත් වැරදි ප්‍රතිපදාවකට, වැරදි මාර්ගයකට යොමු වෙන පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා සීල වෘත පරාමර්ශනය නොකරන කෙනෙකු බවට ඒ පුද්ගලයාපත් වෙනවා. ඒ සීල වෘත පරාමර්ශනය නොකරන කෙනෙක් වෙනකොට
ඒකේනා ඊටමත් පාරිශුද්ධ වූ ආර්යකාන්ත සීලයකින් යුක්ත පුද්ගලයෙක් බවටයි පත් වෙන්නේ. ඒ විදිහට අපිට බලනකොට පේනවා සම්පූර්ණම මූලිකම දේ ධර්ම මාර්ගයකට පිළිපන්න කෙනෙක් සතු වුණ සියලුම දේවල් ඒ පුද්ගලයා කෙරෙහි विद्यमान වෙනවා. එතකොට ඒ නිසාම තමයි අවිනිපාත ධම්මෝ යාව දුක්ඛසන්තං කරෝති යම්තාක් අවස්ථාවක දුක කෙලවර කරනවා නම් ඒ තාක් දක්වා අවිනිපාත ධම්මෝ සතර අපායගත ගත වෙන්නේ නැහැ. සතර අපායට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේ නැහැ. එතකොට මේ කාරණාව අපි ප්‍රධාන වශයෙන්ම අපි එතකොට තේරුම් ගන්නට අවශ්‍යයි. මේක දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ සෝතාපට්ටි මාර්ගයෙන්. සෝතාපට්ටි මාර්ගයෙන් මේ දුරු කර ගැනීම සඳහා අපි කළ යුතු දේ බවටපත් වෙන්නේ අර ස්කන්ධ පංච උපාදානස්කන්ධ ධර්මයේහි උදේවැය සම්මර්ෂණය තුලින්ම තමයි මේ ප්‍රඥා උත්පාදනයෙන්ම තමයි අපිට මේ කාරණාව මේ අකුසල සංයෝජන ධර්මයන් දුරු කරලා මේ මාර්ගය වඩන්න පුළුවන්කම තියෙන්නේ. මේ සාකච්ඡාව ආරම්භයේදීම ඔබට සිහිපත් කළා විශේෂයෙන්ම අභිධර්ම පිටකයේ ධම්මසංගනිප්පකරණයේ සඳහන් වන දස සංයෝජනයන් පිළිබඳව. මේකෙදි මේ ඒ සංයෝජන වෙනයිද මේ සංයෝජන වෙනයිද කියන එක නෙමෙයි ඔබ කල්පනා කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේගේ දේශනා නානත්වයේ පර්යාය නානත්වයේ කියන එකයි ඔබ විශේෂයෙන්ම තේරුම් අරගන්නට ඕන වෙන්නේ. දැන් එහිදී විශේෂයෙන් අභිධර්ම පිටකයේ ධම්මසංගනිප්පකරණයේ සඳහන් වෙන ආකාරයට ගත්තම කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය, මාන සංයෝජනය, ditthi සංයෝජනය, විචිකිච්ඡා සංයෝජන ආදී වශයෙන් සඳහන් වෙනවා. දැන් අද අපි කතා කරන මේ කොටසට කස්සප හඳුරන්නේ අපි සාමාන්‍යයෙන් පොදුවේ කතා කරන දස සංයෝජනයන් මාතෘකා වෙනවා. මේ පිළිබඳව ඔබ පටලවා ගත යුතු නෑ. මේ ධර්මයේ තියෙන මේ පර්යාය නානත්වය කියන එකත් හොඳින් අවබෝධ කරගන්නට ඔබට ඉතාමත්ම සුදුසු අවස්ථාවක් මේක. කස්සප හඳුරන්නේ දැන් විශේෂයෙන්ම සෝතාපට්ටි මාර්ගයෙන් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනයන් දුර වෙනවා කිව්වම මේකත් එක්ක තියෙනවා අපායගාමී කෙලෙස් ටික. අපායගාමී අකුසල් ටිකත් මේ සමගම දුර වෙලා යනවා. මෙතන අපේ බෞද්ධයෝ විශේෂයෙන් අවධානය යොමු කළ යුතුම තැනක් නේද කස්සප හඳුරන්නේ විශේෂයෙන් බලන්න මුළු සංසාර ගමනක් නවත්තලා ඒක ජීවිත 7කට සීමා කරනවා. ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ ටික දුරු කිරීමත් එක්ක. එතකොට අපේ බෞද්ධයෝ කොයිතරම් අවධානය යොමු කළ යුතු තැනක්ද මේ අපි කතා කරන මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කරුණු ටික. ඉතින් මෙහිදී තවත් ඉතාමත්ම වැදගත් කාරණාවක් අපි කස්සප හඳුරන අහන්නට ඕන. මේ සියලු සංයෝජනයන් අපි ගත්තාම කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද මේව ප්‍රහාණය කරන්නේ? මේ ඔක්කොම නැති කරන්න භාවනා කරගෙන යන්නට ඕනද? එහෙම නැත්නම් බණ ඇහුවම ඇතිද? මේ නැත්නම් පැත්තකට වෙලා මොකක් හරි වෙන කුසල් ටිකක් කර කර ඉන්නකොට හරියනවද? මෙහෙම ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි කොහොමද මේ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරන තැන්, ඒ ස්ථාන, ඒ භූමීන් පිළිබඳව හඳුන්වීමක් කරන්නේ? සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරන තැන් එහෙම නැත්නම් ඒ භූමීන් පිළිබඳව අපි කතා කරනවා වගේම සවිනාසේ සිහිපත් කළ ප්‍රධාන කාරණයක් තමයි මේ මොනතරම් සසර ගමනක් නැතිනම් මොනතරම් දුකක් කෙලවර කරපු කෙනෙක්ද සෝතාපන්න ආර්යයන් වහන්සේ කියලා කියන්නේ කියලා. ඒ කාරණාව අපි විමසනකොට අර බුදුරජාණන් වහන්සේක අවස්ථාවකදී පුංචි ගල් කැටයක් අතට අරගෙන අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මේ ගල් කැටේද ලොකු එහෙමත් නැතිනම් මේ මහා මේරු පර්වතයේද විශාල කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි මේ ගල් කැටේ කුමක්ද මහා මේරු පර්වතය හා සසඳලා බලනකොට කියලා. ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ සෝතාපන්න ආර්යයන් වහන්සේ විසින් ගෙවා දැමූ සසර දුක හරියට මේ මහා මේරු පර්වතය වගේ. ඉතුරු වුණ සසර දුක හරියට මේ පුංචි ගල් කැටේ වගේ කියලා. එතකොට ඔහු කවදාවත් අහේතුක ප්‍රතිසන්දියක් කරා යන්නේ නැහැ. ප්‍රඥාවේ දෙන්නේ නැති ප්‍රතිසන්දියක් කරාත් ඔහු යන්නේ නැහැ. අහේතුක හෝ ද්විහේතුක ප්‍රතිසන්දියකට යන්නේ නැතුව ත්‍රි හේතුක ප්‍රතිසන්දියකටමයිපත් වෙන්නේ. ඒ කියන්නේ සුගතියකම තමයි ඔහුගේ ප්‍රතිසන්දියන් සිද්ධ වෙන්නේ. එතකොට ඒ සුගතියක ප්‍රතිසන්දි කරන ඔහු ජාත ප්‍රඥාවෙන් යුක්තයි. කියන්නේ උත්පත්තියෙම ඔහු ප්‍රඥා සම්පන්න කෙනෙක්. ඒ ප්‍රඥාව නිසාම ඔහු හැම වෙලාවකදීම විචක්ෂණශීලී, ගවේෂණශීලී. ඔහුට මේ දර්ශනය නැති වෙලා යන්නේ නැහැ. ඔහුගේ අවබෝධය ඔහු කෙරෙන් පැනලා යන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒ නිසාම ඔහු ධර්මයේ පිළිබඳව වෘද්ධියක් විසක වැඩිවීමක් මිසක කවදාවත් පරිහානියකටපත් වෙන්නේ නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ භව හතක් එහෙම නැත්නම් ආත්ම හතක් ගියාට පස්සේ මේ නිකම්ම නිවන් දකින්නවද කියලා නැහැ. ඔහු ඒ මට්ටම උපරිම ඒ මට්ටම දක්වා පමණයි පවතින්නේ. කියන්නේ එච්චර කාලයක් ඔහු
රඳා පවතින්නේ නැහැ. ඔහු දන්නවා මාර්ගය. ඔහු තුල අවබෝධයක් තියෙනවා ප්‍රතිපදාව පිළිබඳව. ඒ නිසා ඔහු දැක්ක දර්ශනය, ඔහු අවබෝධ කළ දර්ශනය ඔහු ජීවිතේට ඒ තරම් සමීපව ඒක දියුණු කරගන්නවා. ඒ නිසා බොහෝ විට ආත්ම 7කට කලින් ඔහු සසර දුක් කෙලවර කරන කෙනෙක් බවටයිපත් වෙන්නේ. ඒ නිසා මේ සෝතාපට්ටි ඵලය කියලා කියන්නේ තාමත් වැදගත්ම සුවිශේෂම ඒ වගේම අපි අනිවාර්යෙන් කොහොම හරි සාක්ෂාත් කරගත යුතුයම තැනක් තමයි මේ සංයෝජන ධර්මතා ටික බැඳීම් ඉවත් කරලා දාලා ඇති කරගන්න මේ සෝතාපට්ටි ඵලය කියන්නේ. එතකොට දස සංයෝජන ගැන අපි කතා කරනකොට මේ පරියාය දෙකක් කියන කාරණාව ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කාරණා මොනවද කියලා, කියන්නේ මේ පැටලිල්ලක් වෙනවද කියලා. නමුත් බුද්ධ දේශනාව දිහා අපි බලනකොට එක එක අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ඒ සංයෝජනයක් කියන එකෙන් බැඳුමක් කොට දේශනා කරපු තව කෙලෙස් තියෙනවා. එතකොට ඒ කෙලෙස්යන් බැඳුමක් හැටියට පෙන්වනවා. මොකද සසරට බැඳ තබන්නට හේතු වෙන දෙයක් නිසා. ඒ නිසා පොදුවේ සංයෝජනය කියන කුලකයට සමුදය සත්‍යයට අයිති ඒ කෙලෙස් ටික ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් විශේෂ කොට දක්වන සංයෝජන ධර්මතා අවස්ථා දෙකක් තමයි අපි දකින්නේ ධම්මසංගණි ප්‍රකරණයෙහි දක්වන දස සංයෝජන සහ අපි සාමාන්‍ය ලෙස බොහෝ තැන්වල අපිට දකින්නට ලැබෙන දස සංයෝජන පිළිබඳ කෙරෙන මේ විග්‍රහය. එතකොට ඒකෙන් කියන්නේ අනිත් ඒවා බැඳුම් නෙමෙයි කියන එක නෙමෙයි, අනිත් ඒවා සංයෝජන නෙමෙයි කියන එක නෙමෙයි. ඒත් සංයෝජන කියන ධර්මයන්ට ඒවත් ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. මේ දස සංයෝජන ධර්ම කොයි එක අරගෙන බැලුවත් අනිත් කොටසේ තියෙන එක මේකට බහලන්න පුළුවන්කම තියෙනවා. මේ අනිත් කොටස ධම්මසංගණයේ තියෙන දස සංයෝජන වල අනිත් දස සංයෝජන බැහැලිය හැකි. ඒ වගේම අනිත් දස සංයෝජනයන්ට මේ ධම්මසංගණයේ තියෙන දස සංයෝජන බැහැලිය හැකි. ඒ නිසා මේ පරියාය නානත්වයක් වුණාට මේ එකකට එකක් ප්‍රතිරෝධයක් දක්වන කාරණා නෙමෙයි අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ. එතකොට අපිට මේ කාරණාව දුරු කරගන්න ආකාරය, දුරු කරගන්න අවස්ථාව භූමිය පිළිබඳව අපි සලකලා බලනකොට අපිට ප්‍රධාන විදිහටම දකින්නට පුළුවන්කම තියෙනවා. ඊටාම වැදගත් කාරණාවක්. මේ සංයෝජන ධර්මයන් පිළිබඳව අපි විමසගෙන යනකොට සංයෝජන ධර්මයන් අයිති වෙන්නේ සමුදය සත්‍යයට. කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් සමුදය සත්‍යයට තමයි මේ සංයෝජන ධර්මයන් ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සමුදය සත්‍ය මේ භූමි දෙකක, ඒ කියන්නේ ස්ථාන දෙකක, අවස්ථා දෙකකදී මේ සංයෝජන ධර්මය ප්‍රහීන කරන්නට පුළුවන්කම තියෙනවා. කසබඳුනේ ඒ කාරණාවට කලින් මම යමක් අහන්න කැමතියි. මේ දස සංයෝජන ධර්මයන් මේවා සමුදය සත්‍යයට බාලිය හැකි කියනකොට මොකක්ද මේ තියෙන මේ තුල තියෙන විග්‍රහය කියලාත් අපි යම් පැහැදිලි කිරීමක් කරොත් මම හිතන්නේ අපේ ශ්‍රාවක ජනතාවට බොහොම පහසුවක් වෙයි. සමුදය සත්‍ය කියන එකෙන් අපි අදහස් කරන්නේ දුක උපදවන්නට පුළුවන්, දුක නැවත නැවත හදන හේතුව විදිහට. එතකොට සාමාන්‍ය ලෙස අපි දකින්නේ සමුදය සත්‍ය කියන එක විග්‍රහ කරගෙන යනකොට එහිදී තෘෂ්ණාව පමණයි. හැබැයි තෘෂ්ණාව පමණක් නෙමෙයි, අපි ප්‍රධාන ලෙස තෘෂ්ණාව කියන වචනේ තුලින් කතා කළාට බුදු සමුදය සත්‍ය කියන මේ භාජනය ඇතුළත නැතිනම් මේ කුලකයට ඇතුළත් වෙන්නේ තෘෂ්ණාව කියන දේ පමණක්ම නෙමෙයි. අවශේෂ වූ සියලු කෙලෙස් ධර්මයන්ුත් ඇතුළත් වෙනවා සමුදය සත්‍යයට. තව පරයයකින් ගත්තොත් එහෙම කාමාවචර, රූපාවචර, අරූපාවචර සියලු කුසල ධර්මයන්ුත් ඇතුළත් කරනවා ඇතැම් අවස්ථාවකදී සමුදය සත්‍ය කියන එකට. ඒකට මේ සමුදය සත්‍ය කියන දේ ඊටමත් විශාල පරාසයකට පැතිරුණු දෙයක්. ඒ නිසා තමයි මේ සංයෝජන ධර්මතා ටිකත් අයිති කියලා කියන්නේ මේ සමුදය සත්‍යයට. මොකද සංයෝජන කියන්නේ බැඳුම් නම් මේ බැඳුම හේතුයි ඒ දුක්සහගත භූමීන්ට බැඳලා සත්‍යව පවත්වන්න. ඔහුට ඒ ඉක්මවා යන්නට දෙන්නේ නැහැ. භූමිය ඉක්මවා යන්නට දෙන්නේ නැහැ. කාම භූමිය ඉක්මවා යන්නට දෙන්නේ නැහැ. කාමරාග සංයෝජනය යම් කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ කෙනා මේ කාමසහගත භව මට්ටමේම ඔහු රඳවලා තියන්නට තමයි මේ සංයෝජනේ උත්සාහවත් වෙන්නේ. යාගේ හැකියාව තියෙන මේ මට්ටමේ නිසා. ඒක මේ මට්ටමේම ප්‍රතිසන්දිය නැවත නැවත පවත්වාගෙන යෑමට ඒක හේතුවක් වන නිසා, දුක් වූ ස්කන්ධ ටික නැවත නැවත ලබා දීමට හේතුවක් වන නිසා මේකට කියනවා සමුදය සත්‍යයට ඇතුළත් කරන්නට පුළුවන් දෙයක් හැටියට. ඒ නිසා මේ සියලුම කෙලෙස් ටික නැතිනම් සියලුම සංයෝජන ධර්මතා ටිකත් මේ සමුදය කියන මේ වචනය ඇතුළත බහලනවා. මොකද එය දුක උපදවන්නට, දුක් සහිත සසරේ බැඳ තබන්නට හේතුවක් වන දෙයක් තමයි සියලුම සංයෝජන ධර්ම කියලා කියන්නේ. එතකොට මේ සංයෝජන ධර්මයන්ගෙන් අපි
ප්‍රධාන ලෙසම කතා කරන්නේ මේ සංකත ධර්මයන් හැටියට. ඒ කියන්නේ දුක කියන දේත් සංකත ධර්මයක්, දුක උපදවනවා කියන දේත් සංකත ධර්මයක්. ඒ වගේම දුක නැති කිරීම සඳහා යම් මාර්ගයක් වඩනවා කියනවා නම් ඒකත් සංකත ධර්මයක්. ඒතකොට චතුරාර්ය සත්‍යයෙන් මාර්ග සත්‍යයත්, දුක්ඛ සත්‍යයත්, සමුදය සත්‍යයත් කියන මේ සත්‍ය තුනම සංකත ධර්මතා. නිර්වාණය එමත් නැතිනම් නිරෝධය කියන එක අසංස්කෘත ධර්මයක්. ඒක හේතු නිසා සකස් නොකරන දෙයක් තමයි නිවන කියන එක. එතකොට මේ ධර්මයන්ගේ මේ සමුදය සත්‍යයට අයිති මේ සංයෝජන ධර්මතා දෙක ටික අපි අරගෙන බලනකොට ද්විසු භූමිසු පහියති කියලා කියනවා. මේ භූමි දෙකකදී මේ සංයෝජන ධර්මතා දුර වෙන ආකාරය අපිට විශේෂයෙන් පැහැදිලි කරගන්නට ඕනේ. මේක ඊටාම වැදගත් අවස්ථාවක්. මේ සංයෝජන ධර්මතා දෙක භූමි දෙකකදී දුර වෙනවා කියන කාරණාව. මොනවද මේ භූමි දෙක? සංයෝජන ධර්මතා නැතිනම් මේ දස සංයෝජනයන් දුරු කරනවා අපි. පළවෙනි අවස්ථාව තමයි දස්සන භූමි කියලා කියන්නේ. ඒ කියන්නේ දර්ශන භූමියෙන් සංයෝජන ධර්මතා දුරු කරනවා. දෙවෙනි අවස්ථාව තමයි අපි කියනවා භාවනා භූමි කියලා. භාවනා භූමියෙන් සංයෝජන ධර්මතා ටික දුරු කරනවා. ඒ කියන්නේ දස සංයෝජනයන් අරගෙන බලනකොට දස සංයෝජනයන් අපි අවස්ථා දෙකකදී දුරු කරනවා. පළවෙනි අවස්ථාව තමයි දස්සන භූමියෙන් සංයෝජන ධර්මතා ටික දුරු කරන එක. දෙවෙනි අවස්ථාව තමයි භාවනා භූමියෙන් සංයෝජන ධර්මතා ටික දුරු කරන එක. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මොනවද දර්ශන භූමියෙන් අපි දුරු කරන සංයෝජන ධර්මතා කියලා. කියන්නේ දැකීමෙන් අපි දර්ශනය කියලා කියන්නේ දැකීම කියන එකනේ. එතකොට මේ සම්‍යක් දෘෂ්ටිය තුළ මූලික ලෙසම දුරු කරන සංයෝජන ධර්මතා මොනවද කියලා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට දස්සනේන තීනි සංයෝජන පහියන්ති. එතකොට දර්ශනයෙන් සංයෝජන ධර්මතා තුනක් දුරු කරනවා. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ සක්කාය දිට්ඨියක් තියෙනවා නම්, විචිකිච්ඡාවක් තියෙනවා නම්, සීල වෘත පරාමර්ශණය කිරීමක් තියෙනවා නම් මේ සංයෝජන ටික දර්ශන භූමියෙන් ප්‍රහාණය කරන දෙයක්. දැන් මේක ඊටාම වැදගත් කාරණාවක් වෙනවා වගේම අපි මේක ටිකක් සාකච්ඡා කළ යුතු කාරණාවක්. මොකද මේ දර්ශන භූමිය. එතකොට මේක මූලික දැකීම කියන දේ. මේ දර්ශන භූමිය ගැන කතා කරනකොට දැන් අනිත් එක අපි හැඳින්වනවා භාවනා භූමිය කියලා. ඒතකොට දැන් කෙනෙකුට සරල ලෙසම ගන්න පුළුවන්. හරි භාවනා භූමිය කියන්නේ අනිත් සංයෝජන හත දුරු කරන්න තියෙන භාවනා භූමිය. එතකොට අර අපි පසුගිය ඒ කියන්නේ මුල්ම මේ විභජ්‍යවාද වැඩසටහන් පටන් ගත්ත මුල්ම කාලෙදිත් අපි යම් දෘෂ්ටිවාද පිළිබඳව කතා කරනකොට අපි දැක්කා මේ බණ අහලා සෝවාන් වෙන්න අවශ්‍ය වෙන්නේ බණ ඇහිීමෙන් පමණයි. මේක මේ භාවනාවෙන් කොයි වෙලාවකවත් සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ නැහැ. පොත් කියවල සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ නැහැ. විවිධ මතිමතාන්තර ඇති කළා. ඒ වගේම ඇතැම් පිරිස් විසින් මේ භාවනාව කරන්න තියෙන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ විසින් පමණයි කියන මතවාදය ඔබවන්න බැලුවා සමාජයට. ඒකට මේකට කෙනෙක් සමහර විට මේ කාරණාව ප්‍රස්තුත කරගන්න පුළුවන්කම තියෙනවා නොදන්නා කමින් ධර්මයේ විශ්ලේෂණය කරගන්නට ගියොත්. ඒ නිසා මම හිතනවා අපි මේ දර්ශන භූමිය කියලා කතා කරන එක අපි හරියට නිවැරදිව තේරුම් ගන්නට අවශ්‍යයි කියලා. දර්ශන භූමිය කියලා කියන්නේ එක කෙනාගේ දෘෂ්ටිය පාරිශුද්ධත්වයටපත් වීම. දැකීම කියන දේ සම්‍යක් දෘෂ්ටියටපත් වීම. එතකොට ඒ දැකීම කියන දේ යහපත් විදිහට දකින්නට අවශ්‍ය නම් ඒ කියන්නේ සම්මා දිට්ඨියටපත් වීම කියන දේ මූලිකම අදියර අපි දකිනවා සෝතාපට්ටි ඵලය කියලා. ඒ සම්‍යක් දෘෂ්ටිය උත්පාදනය කරගන්නට ඒ දර්ශනය උත්පාදනය කර ගැනීමට අවශ්‍ය කාරණාව බණ ඇහිීම පමණක්ම නෙමෙයි. බණ පොත්පත් පරිශීලනය කිරීම, සම්මර්ෂණය කිරීම, බණ කීම මේ සියලුම දේවල් මේකට ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙනම් ඇයි මේකට දර්ශන භූමිය කියලා කියන්නේ? මේකට දර්ශන භූමිය කියලා කියන්නේ මේ කාරණාව තුළ අවබෝධයටපත් වෙන කෙනෙකු මීට කලින් මෙබඳු වූ ආර්ය දර්ශනයක් දැකලා නැහැ. ඒ කියන්නේ මේක හරියට මේ ප්‍රඥාව කියන එක චක්ෂුෂයක්නේ. ප්‍රඥාව කියන එක චක්ෂුෂයක්. එතකොට ප්‍රඥාව කියන එක ඇසක්. ප්‍රඥාව කියන එක ආලෝකයක්. එහෙමනේ මේ අපි මේ පිළිබඳව විග්‍රහ කරන්නේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි මේ වචන සමුදායක් මේ සඳහා පාවිච්චි කරනවා. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ මේක දර්ශනය ඇති කරලීම සඳහා දැකීම ඇති කරලීම සඳහා පවතින ඇහැක් මේක. ඒ කියන්නේ මේක කලින් ඇති වෙලා තිබුණේ නැහැ. හැබැයි මේ දර්ශනය දැන් ඇති වෙනවා.
දැන් පළවෙනි වතාවට මේ දර්ශනය ඇති වෙනවා කියන තැනින් මිසක මේ දර්ශන භූමිය කියලා කිව්වේ. ඒ දර්ශන භූමිය අපි උපදවන පැත්ත ගැන නෙමෙයි එතනදී අර්ථ ගැන්වෙන්නේ. පළවෙනි වතාවට අපි ඒක දර්ශනය කළා. පළවෙනි වතාවට අපි ඒක දැක්කා. එතකොට ඒ දකින්න ආපු ගමන් මග අපි ඒ වෙනුවෙන් පාවිච්චි කරපු ක්‍රමවේද ගැන මෙතනදී කතා කළේ නෑ. ඒ නිසා මේ බණ ඇහිීම විතරයි කියන කාරණාව මෙතනදී අදාළ කරගත නොහැකි කිසිසේත්ම ඒක ප්‍රාමාණික කතාවක් වෙන්නේ නැහැ. එතකොට අපි ඒ විදිහට දර්ශන භූමියකට අපි දෙයක් දැක්කට පස්සේ අපි නිශ්චිත ලෙසම එතනින් එහාට අපිට දියුණු කරන්න වෙන්නේ අපිට වඩන්න වෙන්නේ අපි දැකපු දර්ශනය. දැන් අපි දැක්කේ නිවන නම් අපි දැකපු නිවන කියන කාරණාවමනේ අපි තවදුරටත් සාක්ෂාත් කරගත යුතු වෙන්නේ. ඒ නිසා තමයි ඒ දැකපු දේ භාවනා භූමියයි කියලා කියන්නේ. දැකපු දේ නැවත දියුණු කිරීමක් කරනවා අපි. ඒ දැකපු දේ තමයි නැවත වැඩිමක් සිද්ධ කරන්නේ. එතකොට අන්න ඒ නිසා ඒක භාවනා භූමිය කියලා හඳුන්වන්නේ. එහෙමත් නැතිනම් මේ භාවනා කරන්නේ මේ සෝවාන් ආර්යයන් වහන්සේ විතරක් කියන තැනින් නෙමෙයි භාවනා භූමිය කියලා මේකට නම් කරන්නේ. දර්ශන භූමිය උපදවා ගැනීම සඳහා කෙනෙකු විසින් පවත්වන සම්මර්ෂණය අද අපි භාවනා කියලා නම් කළද ඒකත් හේතුවක් වෙනවා දර්ශන භූමිය උත්පාදනය කර ගැනීම සඳහා. එතකොට උපදවාගත්ත දර්ශනය ඊට පස්සේ ඔහුට දර්ශනය ඉපදිලා ඉවරයි. දර්ශනය ඉපදිලා ඉවර පුද්ගලයෙකු විසින් ඊට පස්සේ ඒක භාවිත කළ යුතු වෙනවා. ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. නැතිනම් භාවනා භූමිය කියලා කියන්නේ. එතකොට දැන් මේ දර්ශන භූමිය තුල ප්‍රධාන ලෙස සංයෝජන ධර්මතා තුනක් අපි දුරු කරනවා. ඒ දර්ශන භූමියෙන් දුරු වෙන සංයෝජන ධර්මතා ටික තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ, විචිකිච්ඡාව කියලා කියන්නේ, සීලබ්බත පරාමාසය කියලා කියන්නේ. එතකොට අර විදිහට පංච උපාදානස්කන්ධයේ උදේවැය සීල සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල අපිට දකින්නට ලැබෙන්නේ පංච උපාදානස්කන්ධයේ උදේවැය සම්මර්ෂණය කරනකොට ඒ කෙනාට මේ පෙරපසු නැතුව උපදින නුවණක් තියෙනවා. ඒ පෙරපසු නැතුව උපදින මේ නුවණ තමයි මේ කතා කරන්නේ අපි සංයෝජන ධර්මතා දුරු කරන්නට හේතු වන ප්‍රධාන ප්‍රඥාවක් විදිහට. අන්න ඒක ඔහු දර්ශන භූමියක්. ඒ කියන්නේ මේ ඒක කලින් දැකලා තිබුණ දෙයක් නෙමෙයි අනුමාන ඥාණයෙන් Taman හිතාගෙන ආපු දෙයක්. ඒක දැක්කා වගේ. දැන් උදාහරණයක් හැටියට අපි කිව්වොත් එහෙම අපි බොහොම පිපාසයෙන් අපි කාන්තාරයක යනකොට අපිට අහන්නට ලැබෙනවා මේ ക്ഷേම භූමියක් තියෙනවා කියලා අපිට කෙනෙකුගෙන් අහන්නට ලැබෙනවා. එතකොට මේ ക്ഷേම භූමිය පිළිබඳව අපිට අනුමාන ඥානයක් නැතිනම් මේ පිළිබඳව තියෙන මාර්ගය පිළිබඳවත් අනුමාන ඥානයක් කෙනෙකු විසින් ලබා දුන්නට පස්සේ අපි මේ ക്ഷേම භූමිය හොයාගෙන මේ අනුමාන සලකුණු ඔස්සේ මන් සලකුණු ඔස්සේ යනවා. ඒකට අපිට ශ්‍රද්ධාව අනිකුත් ගුණ ධර්ම ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. නැතිනම් ඒක යන්න ඇදහිීම කියන දේ අපිට අර වචනය පිළිගැනීම ඇදහිීම විශ්වාසය ඔක්කොම තියෙන්න අවශ්‍යයි. ඒ දේවල් මූලික කරගෙන අපි මේ ගමන යනවා. යනකොට අපිට ඈත දකින්න ලැබෙනවා නිල්වන් ගස් ටිකක් තියෙන පැත්තක් අපිට ඈත දකින්න ලැබෙනවා. දැන් මේක තමයි පළවෙනිම දර්ශනය. දැන් එයාට අර එතෙක් හිටපු අනුමාන ඥානය ඔහුගේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙනවා. එතකොට ඒක ඔහුගේ ප්‍රත්‍යක්ෂයක්. දැන් ඔහු ඒක දැක්කා. දැන් ඔහු එතන ඉඳලා යන්නේ අර කෙනා කියපු නිසා නෙමෙයි. දැන් ඔහු දැකපු නිසා තමයි යන්නේ. ඒ දැකපු එක ළඟට තමයි දැන් යන්නේ. එතකොට අන්නේ පළවෙනි වතාව දකින්නවා කියන එක තමයි දර්ශන භූමියයි කියලා කියන්නේ. එතකොට මේ දැකපු තැනට දැන් ඔහු යනවා කියන එක තමයි භාවනා භූමිය කියලා කියන්නේ. ඒක එයා කරන්නේ නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසාමත් නෙමෙයි. එයා ඒක ප්‍රත්‍යක්ෂ කළ දෙයක් නිසා තමයි එයා ඒ මාර්ගය තුල එතනින් එහාට යන්නේ. හැබැයි දර්ශන භූමියටපත් වෙනකන් එයාට තියෙන සම්මර්ෂණයක් කරන්න. එයාට තියෙන අනුමාන ඥානයක් පර්තෝඝෝස ප්‍රත්‍ය තුල ලබාගත්ත සුතමේ ඥානය තුලින් ඔහු උපදවගත්ත දැක්මක් ඔහුට තියෙනවා. අන්නේ දැක්ම තුල ඔහු ගමන් කරනවා. දැන් මේක අහගෙන මම කොහොමද මේක යන්නේ කියලා. එතකොට ඒ යනකොට තමයි ඔහුට දැනගන්න ලැබෙනවා සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? සීලබ්බත පරාමාසය කියලා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය තිබුණාම මේ ආත්ම දෘෂ්ටිය නිසා පවත්වන මේ තැන් ටිකේ තියෙන ආත්ම දෘෂ්ටිය නිසා මේ සසර පැවැත්ම තියෙන මේක බන්ධනයක්. එතකොට මේ විචිකිච්ඡා ධර්මය මේක පටිච්චසමුප්පාද ආදී ධර්මයන් සම්පූර්ණම වහලා මේ පිළිබඳව පවතින සැකය මේක දුරු විය යුතු දෙයක්. එතකොට මේක මේ පිළිබඳව නිවැරදිව ගියේ නැත්නම් සීල වෘත පරාමර්ශණය කරන්න වෙනවා. වැරදි මාර්ගවලටම ආව යන්න පුළුවන්. එතකොට මගේ ඉලක්කයට යන්න විදිහක් නැති වෙනවා. එයා මූලික ලෙස දකිනවා අනුමාන ඥානයක්. ඒ අනුමාන ඥානය ලබාගෙන ඒ කියපු විදිහට එයා
ඒ කරුණු පිළිබඳව සම්මර්ෂණය කරගෙන යනවා. අර ക്ഷേම භූමිය අහගත්ත මංසලකුණු ඔස්සේ පාර අනුමානයකට යනවා වගේ දෙයක් ඒක. ඔහු තාම දැකලා නැහැ. හැබැයි ඔහුගේ විශ්වාසය මත, ශ්‍රද්ධාව මත ඔහු මේ ගමන යනවා. එතකොට ඒ ගමන යනකොට ඔහු මොකද කරන්නේ? ස්කන්ධ ධර්මයන්ගේ උදේවැය සම්මර්ෂණය කරනවා. ස්කන්ධයන් හටගෙන නිරුද්ධ වෙන හැටි නැවත මෙනෙහි කරනවා. අපි අද භාවනා කරනවා කියලා මේකත් හැඳින්වන්නේ මේ භාවනාව කියන දේ මෙතනට අදාළයි. හැබැයි ඒ භාවනාව කියලා කියන්නේ තාම අනුමාන ඥාණයෙන් ඔහු වඩන දෙයක් මිසක ඔහු තාම ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක් නෙමෙයි. තව කෙනෙක් කිව්ව නිසා බුදුරජාණන් වහන්සේ ආදී මහා සත්පුරුෂයන් වහන්සේලා දේශනා කළ නිසයි ඔහු තාම මේක වඩන්නේ අනුමාන ඥාණය ඔස්සේ. ඒකට අන්න එහෙම දියුණු කරනකොට තමයි අර කියපු බැඳුම් ටික, ඒ කියන්නේ මෙයාව වැරදි තැනකටපත් කරන්න හේතු වෙන බැඳුම් ටික සම්පූර්ණම දුරු වෙනවා. ඔහු විසින් ඔහුගේ දැක්මක් විදිහට ඒක දැක්කට පස්සේ. දැන් ඔහු දන්නවා කවදාවත් දැන් මම ආයෙ වැරදි තැනකට යන්නේ නැහැ කියලා. දැන් ඔහු ආයෙ සීල වෘත පරාමර්ශණය කරන්න යන්නේ නැහැ. ඔහු වැරදි මාර්ගවලට යන්නේ නැහැ. දැන් ඔහුට පේනවා ඒක තියනවා කියලා. ඔහු දන්නවා ආපු පාර හරි කියලා. ඒ වගේම ඔහුට සැකයක් නැහැ. ඔහු දන්නවා අර කෙනා කියපු කෙනා පාර කියපු කෙනා නිවැරදිව පාර කිව්ව හරි තැනට යන්න පුළුවන් කියලා. එතකොට ඒ ക്ഷേම භූමිය ගැන පණිවිඩය හරි කියලා ඔහු තේරුම් ගන්නවා. ඒ වගේම තමයි ඔහුට ඒ ക്ഷേම භූමියට පත්වීම සඳහා අවශ්‍ය සියලුම දේවල් සම්පූර්ණ කරලා තියෙන ඔහු ക്ഷേම භූමියට එතන ඉඳලා ඔහුගේ දැක්ම අනුව යන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට තමයි පින්නතුනේ අපිට තියෙන්නේ අද දවසේදී මේ ප්‍රතිපදාව අපිට බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිබඳව අපිට ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධයකටපත් වෙන තැන තමයි සෝතාපට්ටි ඵලය කියලා කියන්නේ. එතකොට අර සංයෝජන ධර්මතා දුරු වෙන මූලිකම අවස්ථාව ඒක. ඒ අවස්ථාවෙන් සංයෝජන ධර්මතා ටික දුරු කරගත්තට පස්සේ තමයි ඊට පස්සේ අපිට භාවනා භූමිය කියන එක ලැබෙන්නේ. එතකොට භාවනා භූමියේදී අපිට අනිකුත් සංයෝජන 7 කාමරාග සංයෝජනේ, පටිඝ සංයෝජනේ, රූපරාග අරූපරාග, මාන උද්දච්ච අවිජ්ජා මේ කියන අනික් සංයෝජන ධර්මතා ටික දුරු වෙන්නේ, දුරු කරගන්න තියෙන්නේ. දැන් අර අපි දැක්කනේ යම් දර්ශනයක්. අන්න ඒ දැකපු දර්ශනයම නැවත නැවත භාවිත කිරීම තුළ තමයි අපිට මේ අනික් සංයෝජන ධර්මතා ටික දුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ දස සංයෝජනයන්ම දුරු කරගන්න අවස්ථා දෙකයි තියෙන්නේ. පළවෙනි එක දර්ශන භූමිය, දෙවෙනි එක ඒ දැකපු දර්ශනයම භාවනා භූමියටපත් කර ගැනීම. ඒ දර්ශනයම නැවත නැවත දියුණු කිරීම. ඒ නිසා තමයි පෘථජ්ජන කෙනා සෝතාපට්ටි ඵලයටපත් වෙන්න මොකද්ද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය උදේවැය මෙනෙහි කරන්න ඕනේ. ඒ කෙනා සකුදාගාමී වෙන, සකුදාගාමී කෙනා අනාගාමී වෙන, අනාගාමී කෙනා රහත් වෙන, රහතන් වහන්සේ ditta ධම්ම සුඛ වේරණේ සඳහා කුමද්ද කළ යුත්තේ අහනකොට පංච උපාදානස්කන්ධේ උදේවැය බලන්න කියන. ඒ කියන්නේ දැන් මේ එකින් එකට වෙනස් වෙලා වෙන වෙන මාර්ග තිබිලා නැහැ. මේ එකම නිවන අවබෝධ කර ගැනීමට යන එකම ධර්මතා විශේෂ පිළිබඳ ප්‍රත්‍යක්ෂ කරගන්න අවස්ථා කිහිපයක් තමයි මෙතනදී කතා කරන්නේ. කසපාදුන මේත් එක්කම ඊටාම වැදගත් තැනක් තියෙනවා. ඔබට හිතෙන්නට පුළුවන් මේ අවස්ථාවේදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන්ගේ ප්‍රහාණය එක තමයි සෝතාපට්ටි ඵලයේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් ඒ සංයෝජන ධර්මයන් සෝතාපට්ටි මාර්ගයෙන් දුරු කරලා සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. දැන් ඊළඟට අපිට හම්බ වෙනවා දස්සන භූමියට පස්සේ භාවනා භූමිය කියලා. මේ භාවනා භූමියේදී තමයි කාමරාග සංයෝජනේ, ව්‍යාපාද සංයෝජන ආදී ප්‍රහීන වීම සිද්ධ වෙන්නේ. දැන් මෙතනදී කස්සපන් හරි වැදගත් තැනක් තියෙනවා. අවධානය යොමු කළ යුතු තැන. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ආරම්භය අවශ්‍ය වෙන්නේ දස්සන භූමියටනේ. කෙනෙක් පටන් ගන්න තියෙන්නේ මුලින්නේ. ඒකට දර්ශන භූමිය සාක්ෂාත් කරගන්න අතුරු අපිට භාවනා භූමියෙන් දුරු කළ යුතු කෙලෙස් දුරු කළ යුතු නැද්ද? ඒකට භාවනා භූමියෙන් දුරු කරන්න තියෙන කාමරාග, ව්‍යාපාද ආදී දේවල්. එතකොට සෝතාපට්ටි ඵලයටපත් වෙන තුරු කාමරාගය, ව්‍යාපාදේ වගේ දේවල් දුරු කිරීමට උත්සාහ කළ යුතු නැද්ද? මොකද ඒවා ඉහළින් දුරු කරන්න තියෙන කෙලෙස් හැටියට හඳුනා ගත්තොත් ලොකු ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නට ඕන. ඒක ඊටාම මේ ප්‍රායෝගික සහ වැදගත්ම ප්‍රශ්නයක් මම හිතන්නේ අවධානය යොමු විය යුතු දෙයක්. දැන් අපි දස සංයෝජන මූලික ලෙසම අපි හිතමු අපි කොටස් දෙකකට බෙදනවා කියලා. ඒ තමයි ඕරම් භාගීය සංයෝජන සහ උද්දම් භාගීය සංයෝජන. එතකොට අපිට මූලික ලෙසම පවතින කෙලෙස්ය තමයි බරපතලම తත්වයේ තමයි ඕරම් භාගීය සංයෝජන ධර්මතා ටික. සංයෝජන ධර්මතා ටික ගැන හොයාගෙන යනකොට අපිට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ටික බලනකොට මේ සංයෝජන ධර්මතා තමයි කෙනෙකු
ඊටාම බරපතල වැරදි තත්වයකට පත් කරන්න මූලික වෙන සතර අපායට ඇදලා දාන්න පුළුවන් මට්ටමේ බරපතල තත්වයකට පත් කරන සංයෝජන ධර්මතා ටික. ඒකට දැන් අපි ඉස්සෙල්ලාම දුරු කරගන්නට අවශ්‍ය මේ සංයෝජන ධර්මතා ටිකනේ. කියන්නේ සතර අපායට යන්න තියෙන හේතු ටිකත් ඒ විදිහටම තියාගෙන ඒ බඳු වූ කාය කර්ම වචී කර්ම කරමින් අපි කවදාවත් අපිට අර සියුම් වුණ කුසල ධර්මයන් ප්‍රකට කරගෙන දුරු කරනවා කියන දේ වෙන්නේ කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් එහෙම නෙමෙයි. මේක වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් අපිට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා මේ රළු පැවැත්මෙන් අපිට අයින් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ රළු පැවැත්මෙන් අපි අයින් වෙන්න සිද්ධ වෙනකොට තමයි අපිට වැදගත් වෙන්නේ කොහොමද මේ ධර්මතා ටික දුරු කරගන්නේ කියලා. අන්න ඒ රළු පැවැත්මෙන් ඉවත් වෙන්න උත්සාහවත් වෙනකොට දැන් එතකොට අනික් ඒවා දුරු වෙන්නේ නැද්ද? දැන් කාමරාගය කියන එක කෙනෙකුගේ මට්ටමක් තියනවා සංයෝජන ධර්මයක් බැඳුමක් තමයි. හැබැයි ඒ බන්ධනය වීතික්‍රමණය කරලා කර්මපත සකස් කරලා අපායට කෙනෙක් අරගෙන යන්න පුළුවන් මට්ටමකට වැඩි වෙන මට්ටමක් තියෙනවා. ඒ වැඩි වෙන මට්ටමක් එන්නේ අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන විශේෂයෙන්ම අපි කියව සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨියත් මූලික කරගෙන යෙදුනහම තමයි අර කාමරාග සංයෝජනය තවත් බලවත් වෙලා සක්කාය දෘෂ්ටිය උපකාරයක් ලබාගෙන මහත්ම අනර්ථය සිද්ධ කරන්නේ. ඒ නිසා දැන් අපි සක්කාය දිට්ඨිය දුරු කරනවායි කියලා කියන්නේ අර කාමරාග සංයෝජනයේට ඉන්න භයානක යාළුවා භයානක නපුරුම පුද්ගලයා ඉවත් කරලා දානවා වගේ. එතකොට කාමරාග සංයෝජනයට පුළුවන් කමක් නැත්තේ නැහැ එයාව නැවත අපායগামী තත්වයකට පත් කරන්න. කාමරාග සංයෝජනයේ සක්කාය දිට්ඨිය නැමැති සංයෝජනයත් එක්ක එකතු වුණාට පස්සේ මේක අපායටම ඇදලා දාන කෙනෙක් නිර්මාණය කරනවා. අපිව සසර දුකටම අරගෙන යන මට්ටමක අපි ජීවත් වෙනවා. එතකොට අන්න අපිට ඒ විදිහේ මේ දෙන්නගේ අන්‍යෝන්‍ය සම්බන්ධ වෙන අවස්ථාව නැති කිරීමක් තමයි අපි සිද්ධ කරන්නේ. මේ සෝතාපට්ටි ඵලයෙන් අපි කරන්නේ සක්කාය දෘෂ්ටිය නැමැති අර භයානකම සතුරා අපි එතනින් ඉවත් කරලා දානවා. ඒකෙන් කියන්නේ අර කාමරාග සංයෝජනය හුදකලා කිරීමක්. එතකොට කාමරාග සංයෝජනය හුදකලා කරාට පස්සේ එයාට විතරක් පුළුවන් කමක් නැහැ දැන්. එයත් නරකයි තමයි. හැබැයි නරක වුණත් එයාට පුළුවන් කමක් නැහැ. අර සතර අපායට ඇදලා දාන තරමේ දෙයක් මෙයාව පොළඹවීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා සක්කාය දිට්ඨිය කියන දේ මූලික ලෙසම ඔහු දුරු කරනකොට අර අනිකුත් සංයෝජන ධර්මතා ටික හුදකලා කිරීමකට ලක් වෙනවා. නැතිනම් ඒවල තියෙන බලාත්මක භාවය, වළංගු භාවය ඉවත් කිරීමක් ඒ තුල සිද්ධ වෙනවා. එතකොට නමුත් ඒක සහ මුලින්ම අපි විනාශ කළ යුතුයි. ඒ සතුරාද අපි ඉවත් කළ යුතුයි. ඒ සතුරාව ඉවත් කිරීම සඳහා අපිට සිද්ධ වෙනවා නැවත නැවතත් අර ඉවත් කරපු ඒ ක්‍රමවේදයේම භාවිත කරමින් අර ටිකක් නැති වෙනකම් ප්‍රතිපදාව තුල යන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි කාමරාග සංයෝජනය දුරු කරන්නට ඕනේ තමයි. ඒකත් දුරු කරන්න තියෙන මාර්ගය තුල තමයි අපි ගිහිල්ලා මේ සක්කාය දිට්ඨිය නැමැති මේ සතුරාව ඉස්සෙල්ලාම ඉවත් කරලා දාන්න, විනාශ කරලා දාන්න. ඒ නිසා අපි මූලික ලෙසම උත්සාහවත් විය යුතු තැන තමයි සක්කාය දෘෂ්ටිය නැමැති නැතිනම් විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැමැති මේ මූලික සංයෝජන ටික දුරු කරන තැනට ප්‍රතිපදාව පුරා ගන්න එකට. දැන් මෙතනදී කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට කස්සප හඳුන්නේ මේ දැන් අපි සාමාන්‍ය භාවනා කරනකොට රාගයේ දුරු වීම පිණිස අසුබ කර්මස්ථානයේ වඩනවා. ඒක මේ ආරම්භක පියවරක් වශයෙන්ම ගන්නවනේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් සක්කාය දිට්ඨිය දුරු කරලාම ඉන්නවා මේ අසුබ භාවනාව කරන්න. එහෙම හිතෙන්න පුළුවන්. මොකද සක්කාය දිට්ඨියනේ වැඩිපුරම අනර්ථයක් සිද්ධ වෙන නිසා ඒක කලින් දුරු කරලා පස්සේ ඔය අසුබ කර්මස්ථානයේ වඩන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. මොකද මෙතෙන්ට දෙන්න තියෙන උත්තරේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ අපිට අද කාමය කියන දේ ඇති වෙන්නෙම සක්කාය දෘෂ්ටිය අනුව ගිහිල්ලා. ඒ නිසා අපිට රාගය කියන දේ බලවත්ව නැගෙන රාගය දුරු කරන්න සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන තැනට හිටියොත් ඔහුට සක්කාය දෘෂ්ටිය දුරු කරගන්නත් බැරි වෙනවා. ඒ නිසා තමයි රාගය නැගෙන කෙනා ඉස්සෙල්ලාම අසුභය වඩලා මේ රාගය යටපත් කළ යුත්තේ. එතකොට එතනදී කාමරාගය කියන එකේ අදහස් කරන්නේ දැන් අපිට පෘතජ්ජන කෙනෙකුට කාමරාගය ඇති වෙනවා නම් ඒ පෘතජ්ජන කෙනා කාමරාගයෙන් ඇසුරු කරන්නේ සම්පූර්ණම මේ රූපය සත්පුද්ගල භාවයෙන් දකින බැසගත් රූපයක් තමයි ඔහු ඇසුරු කරන්නේ. එතකොට ඔහුට රූප විශේෂයි ඔහුට පවතින්නේ ආත්ම දෘෂ්ටියක් ආත්ම සංකල්පනාවක්. එතකොට ඔහු කෙනෙක් ආත්මයක් ලෙස මේ රූපය ග්‍රහණය කරගෙන තමයි මේ ජීවත් වෙන කෙනා පිළිබඳව ඔහු කාමයේ පවත්වන්නේ. ඒ නිසා තමයි ඔහුට යථාර්ථය නොපෙනීම යන්නේ. ඔහු ඒක දෘෂ්ටි සහගත මානසිකාරයෙන් තමයි ඒක හැසිරෙන්නේ. එතකොට ඒ නිසා දැන් මේ දෙක එකට බද්ධයි. මේක දැන් වෙන් කර ගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ.
එතකොට වෙන් කර ගැනීමට නම් අපිට සිද්ධ වෙනවා මේක ඊටාම සියුම්ව වෙන් කරගන්න. එතකොට සියුම්ව වෙන් කරගන්නකොට අපිට ප්‍රකට කරගන්න වෙනවා සක්කාය දිට්ඨිය කාර්යභාරය මොකක්ද කියලා. අන්න සක්කාය දිට්ඨිය කාර්යභාරය කරන්න යනකොට අපිට දකින්න වෙනවනේ ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව. හැබැයි ස්කන්ධ ධර්මතා ටික පෙන්වන්නේ නැහැ අපිට බලවත්ව නැගෙන පුද්ගල භාවය හා සමග ගිය රාගය නිසා. ඒ නිසා අපිට මේක දකින්න යම් චිත්ත ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. මේ හිත මට්ටු කරලා අපි ටිකක් තියන්නට ඕනේ. අන්න ඒ නිසා තමයි අපි අසුබේ කියන දේ අරගෙන අසුබ භාවනාවක් කරන්නේ. ඒකට අසුබේ වැඩිවීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රාගාදී චේතනා යටපත් කොට දැමීම. රාගය යටපත් කිරීම තමයි අපි ප්‍රධානයෙන්ම අසුබයෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට හැබැයි අපි දන්නවා කෙස්ලොම් නියදත් මේවා මේ දුගද පිළිකුල වශයෙන් මේ වර්ණ හැඩසටහන් වශයෙන් මේවා ඔක්කොම අපි මෙනෙහි කළත් දැන් මේක ඇතුළෙත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආත්ම දෘෂ්ටියක් තියෙනවානේ. මේක කෙස් දකින්න කෙනා හරි මේ පැත්තේ ඉන්නවානේ. හම් ලේ මස් මේ සරව මේවා දකින්න කෙනා හරි මේ පැත්තේ ඉන්නවානේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔව් ඉන්නවා. මොකද මේක අපි වැඩුවේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම සඳහා නෙමෙයි. මේක අපි වැඩුවේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න අවශ්‍ය විදර්ශනා මානසිකාරයේ පවත්වන්නවත් දෙන්නේ නැති අර බලවත්ව නැගෙන වීතික්‍රමණයේ මට්ටමට ගියපු රාගය දුරු කරගන්න තමයි මේ බැලීම බලන්නේ. එතකොට ඔහු ඒකෙන් බලලා මේක අසුබ වශයෙන් පෙන්නලා දීලා මේක අසාර වශයෙන් පෙන්නලා දීලා ඊට පස්සේ නැවතර ස්කන්ධයන්ගේ උදේවැය පෙන්නලා සක්කාය දිට්ඨිය දුරු කරන දර්ශනයට ඔහුගේ හිත නැඹුරු කරගන්නවා. එතකොට තමයි ඒක ප්‍රායෝගිකව භාවිත කළ හැකි මට්ටමකට ඔහුගේ හිත ගන්න. මොකද එහෙම නැති වුණොත් ඒ චිත්ත ඒකාග්‍රතාවයේ නැති කෙනාට කවදාවත් සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන දේ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද පුද්ගලයෙක් විදිහටම නම් පේන්නේ. ඒ පුද්ගලයාත් ලස්සනයි, හොඳයි, පියකරුයි කියලාම නම් පේන්නේ. ඔහුගේ ඒ ඇවිස්සුණු මනසකට කිසිම විදිහකින් මේ නිර්මල ධර්මයක් තේරුම් ගැනීම හැකියාවක් නැහැ. හරියට ඒක දැලිකුණු පෙරුණු වස්ත්‍රයකට අපි පාට දාලා හොඳ වර්ණයක් බලාපොරොත්තු වෙනවා වගේ. එකෙන් හොඳ පාටක් අපිට දකින්න වෙන්නේ නැහැ. මොකද ඒක අපිරිසුදුයි. ඒක අපිරිසුදු වස්ත්‍රයක්. ඒ නිසා අපිට ඉස්සෙල්ලම කරන්න වෙනවා වස්ත්‍රය පිරිසුදු කරන එක. ඊට පස්සේ පුළුවන් අපිට පඳු පොවන්න. ඊ타ත්ම වැදගත් තැනකට මේ සාකච්ඡාව ආව මං හිතන්නේ. මේ ශාසනයේ තියෙන හරි අපූර්ව විග්‍රහයක්. එක ක්‍රමයක් තියෙනවා විපස්සනා පුබ්බංගම සමත කියලා. තව එකක් තියෙනවා සමත පුබ්බංගම විපස්සනා කියලා. තවත් ක්‍රම තියෙනවා. අපි මේ දෙක ගැන මේ වෙලාවේ කතා කරන්නේ. දැන් විපස්සනා පුබ්බංගම සමත කියනකොට කෙනෙක් මුලින් විදර්ශනාව පෙරටු කරගන්නවා. ඊට පස්සේ ඔහු සමතේ වඩනවා. තව කෙනෙක් ඉන්නවා සමතය පූර්වාංගම කොටගත්ත විපස්සනාව දියුණු කරගන්නවා. එතකොට මෙතනදී යම්කිසි කෙනෙකුට කාමරාගයෙන්, පටිගයෙන් ඔහුගේ සිත ව්‍යාකූල වෙලා තියෙනවා නම්, අතිශයින්ම විසිරීලා ගිහිල්ලා තියෙනවා නම්, ඒ බඳු මනසකට මේ සියුම් ධර්මය සක්කාය දිට්ඨිය දුරු කරන්න තරම් සියුම් වූ ධර්මයේ තේරුම් අරගන්නවා කියන එක ලෙහෙසි පහසු නෑ. අන්න ඒ නිසා ඔහුට අවශ්‍ය වෙන සමතේ වඩන්නට හිත තැම්පත් කරගන්න මේ කාමරාගය, පටිඝය යම් ප්‍රමාණයකට යටපත් කරගන්නට ඕන වෙනවා. ඒක නිසා සක්කාය දිට්ඨිය දුරු කරන්නට ඕන, සීලබ්බත පරාමාසය දුරු කරන්නට ඕන. හැබැයි හිත අතිශයින්ම ව්‍යාකූල වෙලා නම් ඔහුට සිද්ධ වෙනවා ඔහුගේ සිත කලින් තැම්පත් කරගන්නට. ඒ නිසා රාගාදී අරමුණු නැත්තම් ද්වේෂ අරමුණු යටපත් කිරීමටත් ඔහුට යම් භාවිතයක්, භාවනාවක්, ධර්ම මනසිකාරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තවත් කෙනෙකුට පුළුවන් ධර්මය මූලික කරගෙන, ඔහුගේ ධර්මඥානය මූලික කරගෙන ඔහුට පුළුවන් ඔහුගේ ප්‍රතිපදාව ගමන් කරන්න. ඒ ධර්මඥානය මූලික කරගෙන සමතේ වඩමින්. ඉතින් මේ කරුණු කාරණා කතා කරගෙන එනකොට කස්සප හාමුදුරනේ අපිට පැහැදිලි වෙනවා මේ ධර්මයන් දැන් විශේෂයෙන් භාවනා භූමිය පිළිබඳව කතා කරනකොට අපි දසන භූමිය කතා කළා. භාවනා භූමියත් යම් ප්‍රමාණයකට හැඟවුණා එහිදී සාකච්ඡා වුණා. අපි තවදුරටත් කොහොමද භාවනා භූමියෙන් දුරු කළ යුතු කෙලෙස් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න, මේක භාවිතයත් එක්ක කොහොමද අපි ගන්න කියන එක. භාවනා භූමිය ගැන කතා කරනකොට අපි මුලින්ම කිව්වා අපි දැකපු දර්ශනයම දියුණු කිරීමක් තමයි අපි භාවනා භූමියේදී සිද්ධ කරන්න කියලා. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයෙන් අපි යම්කිසි දැක්මක් දැක්කනම් සෝතාපන්න ආර්යයන් වහන්සේ දකින නිවනත් රහතන් වහන්සේ දකින නිවනත් නිවන් දෙකක් නෙමෙයි. එකම නිර්වාණ ධාතුව. එතකොට එහෙනම් මොකද්ද මෙතන තියෙන වෙනස? මෙතන තියෙන වෙනස තමයි ඒ දර්ශනය කරපු ඒ අත්දකපු අවස්ථාවන් දෙකක්. එතකොට දැන් මූලික ලෙසම පළවෙනි දැකීම ඇති කෙනා ඊට පස්සේ එයා යන්නේ වෙන දෙයක් දැකීමට නෙමෙයි. ඔහු දන්නවා පවතින දේ එයම ප්‍රත්‍යක්ෂ කරගෙන එයම මූලික කරගෙන තමයි ඔහු දැන් යන්නේ.
ඒ කියන්නේ ඔහු තුල උපදවාගත් දැකීම තවදුරටත් දියුණු කර ගැනීමක් තමයි එතනදී ඔහු සිද්ධ කරගන්නේ. දැන් ඒ කෙනාට ප්‍රතිපදාව තව කෙනෙක් විසින් කියලා දෙන්නට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අර එක අවස්ථාවකදී නිගණ්ඨනාථ පුත් උපාලි ගෘහපතිතුමාගෙන් අහනකොට ඔබ මේ බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා පිළිගන්නවද කියලා අහනකොට නෑ මම පිළිගන්නේ නෑ කියනකොට නිගණ්ඨනාථ පුත් බොහොම ඔල්ලරසන් දෙනවා මේ බලන්නකෝ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියන දේවත් පිළිගන්නේ නෑ කියලා. එතකොට මේ උපාලි ගෘහපතිතුමා නැවත පිළිතුරු දෙනවා මම ඒක පිළිගන්නේ නැහැ මම ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් මම ඒක දකිනවා. එතකොට අපිට පේනවා මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින අවබෝධයේ මොනතරම් ප්‍රබලද කියලා. අර සූරම්බට්ටගේ කතාව බුදුරජාණන් වහන්සේගේ වේශයෙන් ඇවිල්ලා ඒ දේ කිව්වත් ඒ බඳු කෙනෙක් වැරදි දෙයක් කිව්වත් ඔහු පිළිගන්න ලෑස්ති නෑ. මොකද ඒ තරම් ditthi සම්පන්න භාවයේ ditthi සම්පන්න පුද්ගලයා ඒ තරම් ශක්තිමත් ධර්මයේ තුල. මොකද ඒක එතනින් එහාට ඔහුගේ දැක්මක්. ඒ කියන්නේ ඔහු විසින් ප්‍රත්‍යක්ෂ කළ දෙයක්, ඔහු විසින් දැකපු දෙයක්. ඒ දේ ආයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ දේ හොලවා දමන්නට කිසිම කලක කිසිම පුද්ගලයෙකුට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා එයා දන්නවා අනිත්‍ය ධර්මය අනිත්‍යයි කියලා. ඒ නිසා තමයි යම් ditthi සම්පන්න පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහු කංචි සංඛාරං නිච්චතෝ උපගච්ඡේය නේතං ඨානං විජ්ජති. යම් කිසි සංස්කාරයක් නිට්ටයයි කියලා හඟිනවා නම් දෘෂ්ටි සම්පන්න පුද්ගලයා ඒක කවදාවත් වෙන්නේ නැහැ කියනවා. ඒකට අන්න ඒ දැක්ම ඒ තරම් ප්‍රබල ලෙස පිහිටි නිසා තමයි ඒ කෙනා එතනින් එහාට ඒ දැකපු ආර්ය දර්ශනයේම ඒ දැකපු දේම පාදක කරගෙන ඔහුගේ මාර්ගය දියුණු කරන්නේ. එතකොට ඒ මාර්ගය දියුණු කරනකොට දැන් එයාට කරන්න තියෙන්නේ භාවිතයක්. ඒ කියන්නේ උපදවගත්ත දෙයක් තමයි එයාට දැන් එයාගේ තුල තියෙන දෙයක් තමයි එයාට පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට මේ භාවේතබ්බන්ති භාවනා කියන්නේ මේ වඩන නිසා ඒක භාවනාවක් කියලා කියනවා. ඒ නිසා ඒ දැන් ඔහු විසින් උපදවගත්ත දර්ශනයම නැවත නැවත භාවිත කිරීමක් තමයි ඔහු සිද්ධ කරන්නේ. එහෙනම් දර්ශන භූමියට යම්කිසි කෙනෙක් ප්‍රාප්ත වුණාට පස්සේ දර්ශන භූමියට පැමිණුණ කෙනෙකු විසින් ඔහු විසින් ඒ දර්ශන භූමිය තුල උපදවගත්ත ඥාණයම තමයි නැවත නැවත පාවිච්චි කරන්නේ. එතකොට මේ පාවිච්චි කිරීම තුළ අනෙක් සංයෝජන ධර්මතා ටික දුර වෙනවා. එතකොට සකුදාගාමි ඵලයෙන් මේ කාමරාග සංයෝජනේ සහ පටිඝ සංයෝජනේ මේක ඊටාම බැසගෙන පවතින පිහිටා සිටි දැඩි සංයෝජනයක්. මේ සංයෝජන ධර්මයේහි රළු බව දුරු කරන දේ තමයි වෙන්නේ සකුදාගාමි ඵලයේදී. එතකොට මේ රළු බව දුරු කරගත්ත කාමරාග කියන මේ කාමරාග පටිඝ කියන මේ සංයෝජන ධර්මතා දෙක සහ මුලින්ම දුරු කරලා දාන එක තමයි අනාගාමි ඵලයේදී සිද්ධ වෙන්නේ. එතකොට ඒ කෙනාට නැවත කාමරාග සංයෝජනේ හට ගැනීමක් ඇත්තේ නැහැ. ඒ වගේම පටිඝ සංයෝජනේ හට ගැනීමක් ඇත්තෙත් නැහැ. කාමරාග සංයෝජනය සහ පටිඝ සංයෝජනය අපි පවත්වන්නේ මේ රූපය පිළිබඳව තමයි මූලික ලෙසම අපි මේ දේ පවත්වන්නේ. ඒ කියන්නේ කාමයේ පිළිබඳව කාමනිස්ෘත ලෙස සංකල්පනාවක් පවත්වනවා නම් ඒ කාමනිස්ෘත සංකල්පනාව අපි පවත්වන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මතා ටික විශේෂයි. කොටිම කියනවා නම් රූපස්කන්ධයේ රැවටෙන එක තමයි අපි එතනදී සිද්ධ කරන්නේ. ඒකට පටිඝය කියන තැන අපි ගැටීම කියන දේ පවත්වන්නේ මේ පුද්ගල භාවය හා සම්බන්ධවම. එහෙමත් නැතිනම් මේ ඉන්න මිනිස්සු ඉන්න පුද්ගලයෝ කියන දේ හා සම්බන්ධවම තමයි ඉන්න කෙනෙක් පිළිබඳව තමයි අපිට ද්වේෂය කියන දේ පවත්වන්න නැතිනම් ද්වේෂය කියන දේ හිතේ හටගන්නේ. එතකොට මේ හටගන්න කොටිම කිව්වොත් ඇලීම සහ ගැටීම කියන දේ රූපයේ විශේෂෙහි පවත්වන මේ ධර්මතා දෙකම අනාගාමි මාර්ගයෙන් සම්පූර්ණම දුරු කරලා දානවා. යම් හේතුවක් නිසා සත්වය මේ ලෝකයට එනවනම් එබඳු වූ ඒ හේතු සංයෝජන ධර්මතා දුරු කිරීම නිසා නැවත මේ ලෝකයට නොපැමිණි නිසාම න ආගාමි ඒ කියන්නේ නැවත පැමිණීමක් ආගමනයක් නැති නිසාම අනාගාමි පුද්ගලයාය කියලා හඳුන්වනවා. එතකොට අපිට එතනදී පේනවා මේ සංයෝජන ධර්මතාවයන්ගේ දැන් අර දර්ශන භූමියටපත් තුන දේම නැවත දියුණු කිරීම තුළ තමයි මේ සකුදාගාමි ඵලයටත් අනාගාමි පත් වෙන්න පුළුවන්කම ලැබුණේ. ඒක අර අපි උදාහරණයක් හැටියට ගත්ත ക്ഷേම භූමිය දැකපු කෙනා ക്ഷേම භූමිය දැන් දැකලා ඒ ඔස්සේ යනවා වගේ ඒකට කිට්ටු වෙන එක අවස්ථාවක් ඒක කිට්ටු වෙන එක පියවරක් තමයි සකුදාගාමි ඵලය කියලා කියන්නේ. ඒකට බොහොම ආසන්නම වෙන අවස්ථාවක් තමයි අනාගාමි ඵලය කියලා කියන්නේ. එතකොට ඔහු දැන් වඩන්නේ දැන් ඔහු වෙන මාර්ගය කියන්නේ නැහනේ. තව පැත්තකින් ගිහිල්ලා රවුමෙන් කරකෙන්නේ යන්න තියෙන පහසුම මඟ පිළිබඳව ඔහුට දැක්මක් තියෙනවා. ඒ නිසා ඔහු නැවත යන්නේ අර
අනාගාමී ඵලයෙන් උපදෝගත්ත ඒ දැක්ම තුලම තමයි නැවත අර ക്ഷേම භූමිය කරා ඔහු ගමන් කරන්නේ. එතකොට එතන ගිහිල්ලා ඒ තීරයේ ඉඳගෙන පැන් සනහමින් ඉන්නවා වගේ තමයි අරිහත් ඵලයටපත් වීම. එතකොට එයා අනෙක් සංයෝජන ධර්මතා ටික කියන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා මේ සියලුම සංයෝජන ධර්මතා ටික එයා සිඳ දමලා එයා සම්පූර්ණම නැවත ලෝකේ ප්‍රතිසන්දි වශයෙන් කිසිම තැනකට යන්න හේතු තියෙනවා නම් ඒ සියලුම හේතු සිඳ දමලා ඔහු මේ ගමන කෙලවර කළ කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒ සංයෝජන ධර්මතා ටික සිඳ දමන්නට පුළුවන් උනේ සංයෝජන ධර්මතා ටික සම්පූර්ණම ඉවත් කරන්න පුළුවන්කම ලැබුණේ අර දර්ශන භූමියෙන් ඇති කරගත්ත ඒ දැක්මම නැතිනම් ඒ දැකපු මාවත දිගේම ගමන් කිරීම නිසා. ඒ නිසා ඔහු සිද්ධ කළේ ඒ භාවිතය අර උපදෝගත්ත දර්ශනයේම නැවත නැවත භාවිතය තමයි සිද්ධ කළේ. ඒ නිසා තමයි ඒක හැඳින්වුවේ භාවනා භූමිය කියලා. එතකොට භාවනා භූමියෙන් අපි සංයෝජන 7ක් දුරු කරනවා. මොනවද භාවනා භූමියෙන් අපි දුරු කරන සංයෝජන 7? අපි කාමරාග සංයෝජනේ, පටිඝ සංයෝජනේ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන ධර්මතා 7ම සම්පූර්ණම දුරු කරලා දානවා අපි මේ භාවනා භූමිය තුල. එතකොට පළවෙනි භූමිය තමයි දර්ශන භූමිය. ඒ දැකීමට පැමිණීම දෘෂ්ටි ප්‍රාප්තිය කියලා කියන තැන. එතකොට ඒ දැකපු දර්ශනයේ නැවත නැවත භාවිතය තමයි අනිකුත් භූමි තුනෙන් අපි කතා කරන්නේ. එතකොට අපිට පේනවා සම්පූර්ණ සියලු සංයෝජන ධර්මතා ටික සිඳ දැමීම කියන කාරණාව මේ දර්ශන භූමියේ සහ භාවනා භූමිය කියන මේ දෙකෙන් අපිට කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි එතකොට මේ දර්ශන භූමිය සහ භාවනා භූමිය කියන දෙක නිවැරදිව බෙදා ගැනීම. එතකොට වෙන වෙන දේවල් නෙමෙයි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනෙකුට සීලබ්බත පරාමාසාතියට ඉඩ නැත්තේ. ඊට පස්සේ ඔහු විසින් උපදෝගත්ත දර්ශනයේ භාවිතයක් ලෙස ඔහු දියුණු කරන නිසා ඒක කවදාවත් ඔහුට අර සංයෝජන ඇසුරු කරන්න ඉඩක් ඇත්තේ නැහැ. ඒ නිසා දස සංයෝජන දුරු කරන්න තියෙන ඔබට අවස්ථා දෙකකදී පළවෙනි අවස්ථාවේදී දර්ශන භූමියේදී සංයෝජන 3ක් දුරු කරන්න පුළුවන්. ඊට පස්සේ භාවනා භූමියේදී අනිකුත් සත් සංයෝජනයන් දුරු කරන්න පුළුවන්කම තියෙනවා. සංයෝජන ධර්මයන්ගේ ප්‍රහාණය පිළිබඳව සාකච්ඡා කරනකොට කොයිතරම් දේවල් අපිට කතා කරන්නට තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොච්චර ගැඹුරු කොයිතරම් පරාසයක් තුල විහිදිලා යන උත්තරීතර ධර්ම විභාගයක්ද කියලා ඔබට යම් ප්‍රමාණයකට හෝ අවබෝධයක් ඇති කරගන්න මේ සාකච්ඡාව විශේෂයෙන් වහල් වන්නට ඇති. ඉතින් මේ සමගම අපිට හරි තවත් වැදගත් කරුණකට යොමු වෙන්න කැමතියි. අපිට කාලයේ තියෙන කසපන්තම සුළුවෙන් මේ සංයෝජන ධර්ම දුරු වීම පිළිබඳව කතා කරනකොට ධර්මයේ සඳහන් වෙනම ඉන්ද්‍රිය සම්බන්ධයෙන් හරි වැදගත් තැන. ඉන්ද්‍රිය කියන මාතෘකාව විතාමත් පුළුල්. අපි මේ සංයෝජන ධර්ම දුරු කිරීම සම්බන්ධයෙන් කොහොමද ඉන්ද්‍රිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ? මේක ඇත්තටම මේ අපි හරිනම් වෙනමම කතා කළ යුතු මාතෘකාවක්. එතකොට මේ සංයෝජන ධර්මතා ටික ඉන්ද්‍රිය අනුව අපි බැලුවාම අපි ඉන්ද්‍රිය කියලා අපිට බොහෝ ප්‍රදේශයක් තියෙනවා කතා කරන්න. නමුත් මෙතනදී අපි මූලික කරගන්න ඉන්ද්‍රිය ධර්මතා තුනක් තියෙනවා. ඒ තමයි අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය. එතකොට අඤ්ඤේන්ද්‍රිය සහ අඤ්ඤතාව ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්මතා තුන. එතකොට මේ අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඒ කියන්නේ අනඤ්ඤාත කියලා කියන්නේ නොදැනගත්තා වූ දෙය අඤ්ඤස්සාමි දැනගන්නෙමි කියලා ඇති කරගත්ත ඉන්ද්‍රියක්. ඉන්ද්‍රිය කියලා කියන්නේ යම්කිසි අපි දන්නවා අපි අහලා තිනවා ප්‍රධාන කෘත්‍යයක් සිද්ධ කරන දෙයක්. දැන් චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ එතනදී ආයේ වෙන කෙනෙක් මූලිකත්වයේ ගන්න ඇස තමයි එතනදී මූලිකත්වය අරගෙන දර්ශන කෘත්‍ය සිද්ධ කිරීමෙහි ඒ කාර්යභාරය කරන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා චක්කු ඉන්ද්‍රිය කියලා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියනවා ඒ සිතේ ශ්‍රද්ධාව තමයි බලවත්ව නැගෙන ඉන්ද්‍රිය කෘත්‍ය සිද්ධ කරන්නේ. ඒ වගේ මෙතන තියෙනවා අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රියක්. එතකොට මේ අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ නොදැනගත්තා වූ දේ දැනගැනීම වශයෙන් ඇති කරගන්න ප්‍රඥාවම කතා කරන එක අවස්ථාවක්. ප්‍රඥාව ඉන්ද්‍රිය කෘත්‍යයක් සිද්ධ කරනවා. ඒ ඉන්ද්‍රිය කෘත්‍ය සිද්ධ කරන අවස්ථාව තමයි අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය. සෝවාන් මාර්ගයේ වඩන කෙනෙකුට පෙර නොදැනගත්තා වූ දෙය දැනගැනීම වශයෙන් උපදින ප්‍රඥාව. අපි ඒකට කිව්වා දස්සන භූමිය කියලා අපි වචනයක් හැඳින්වුවා. එතකොට අන්න ඒ දස්සන භූමිය කියන දේ උපදවල තියෙන්නේ මෙන්න මේ අනඤ්ඤාත අඤ්ඤස්සාමීති පෙර නොදැක්කා වූ දෙය අවබෝධ කිරීම වශයෙන්.
එතකොට අවබෝධ කරන්නේ මේ කියලා එතන තියෙන ප්‍රඥාව. මේක කලින් කවදාවත් දැකපු දෙයක් නෙමෙයි මේ දැන් අවබෝධ වෙන දෙයක් හැටියට ඒ ප්‍රත්‍යක්ෂ ලෙස ඔහුට එහි බැසගෙන පැවැත්වීමට කියනවා අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයේ තුලින් දර්ශන භූමිය ප්‍රාප්තයාගේ කටයුතු සිද්ධ වෙනවා. එතකොට අපි කිව්වොත් අර සංයෝජන ධර්මතාවයන්ගේ තුන් සංයෝජනයක් දුරු කරලා තියෙන මොකකින්ද? අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය භාවිත කිරීමෙන් තමයි ඒ ඉන්ද්‍රිය ඇතිවීමෙන් තමයි අර සංයෝජන ධර්මතා ටික දුරු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ලැබෙනවා මේ අඤ්ඤේන්ද්‍රිය කියලා ඉන්ද්‍රියක්. අඤ්ඤේන්ද්‍රිය කියලා කියන්නේ අවබෝධය දැනගැනීම වශයෙන් ඇති කරගන්න අඤ්ඤ ඉන්ද්‍රියක්. එතකොට මේ අඤ්ඤේන්ද්‍රිය කියන දෙයට අනික් සත්ත්‍ය සංයෝජනයක් තියෙනවා නම් ඒ සියලුම සංයෝජන අඤ්ඤේන්ද්‍රිය ළඟට ඇවිල්ලා නිරුද්ධ වෙනවා. කියන්නේ අරිහත් මාර්ගයෙන් යම්කිසි සංයෝජන ධර්මතා ටිකක් නිරුද්ධ වෙනවා නම් ඒ නිරුද්ධ වෙන්නේ අඤ්ඤේන්ද්‍රිය නිසා. අඤ්ඤේන්ද්‍රිය කියලා කියන්නේ අර අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියෙන් උපදවලා දුන්න අර දර්ශන භූමියෙන් උපදවලා දුන්න දේම භාවිත කිරීම ලෙස භාවනා භූමියෙන් ඔහු තවදුරටත් එහෙම තහවුරු කර ගැනීම. එතකොට ප්‍රත්‍යක්ෂ කරගන්න මට්ටමකදී ඒ ලෝකෝත්තර සිත්වල එහෙමත් නැතිනම් සකුදාගාමි සිතේ අනාගාමි සිතේ ඇති කරන දේ තමයි මේ අඤ්ඤේන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට මේ අඤ්ඤේන්ද්‍රිය ළඟට ඇවිල්ලා අරිහත් ඵල සිත ළඟට එනකොට අර සියලු සත් සංයෝජන ධර්මතා ටිකම දුරු කරලා දාන්නට හේතු වෙන දෙයක් තමයි මේ අඤ්ඤ ඉන්ද්‍රිය කියලා කියන ඉන්ද්‍රිය ධර්මතාවය. එතකොට අපිට ඉන්ද්‍රිය පැත්තෙන් කතා කළොත් අපිට පේන පළවෙනි ඉන්ද්‍රිය අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය සංයෝජන තුනක් දුරු කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ වගේම අනික් සංයෝජන හතම දුරු කරනවා අඤ්ඤේන්ද්‍රිය. එතකොට ඒ සියලුම සංයෝජනයන් දුරු කරපු බව අවබෝධ කරගෙන ditta ධම්ම සුඛ විහරණයෙන් වාසය කරනවා අඤ්ඤතාවි ඉන්ද්‍රිය ඇති උත්තමයන් වහන්සේ. ඒ කියන්නේ අරිහත් ඵල ප්‍රාප්ත රහතන් වහන්සේ විසින් අඤ්ඤතාවි ඉන්ද්‍රිය තුලයි වාසය කරන්නේ. එතකොට මේ අඤ්ඤතාවි ඉන්ද්‍රිය කියන එක අරිහත් ඵලයටපත් වෙච්චි ඵල ප්‍රාප්ත රහතන් වහන්සේට තියෙන දෙයක්. එතකොට මෙතන තියෙනවා ප්‍රධානම ප්‍රඥාවේ අවස්ථා දෙකක්. ඒ තමයි khයේ ඥානය සහ අනුපාදේ ඥානය කියලා අවස්ථා දෙකක්. khයේ ඥානය කියන්නේ අපි අර Nirodhe පිළිබඳව කතා කරනකොට අපි Nirodhe අවස්ථා දෙකකදී කතා කරන ස්කන්ධ Nirodhe සහ අනුපාද Nirodhe කියලා. ඒ වගේ khයේ ඥානය සහ අනුපාදේ ඥානය කියලා මෙතන පවතින ප්‍රඥාවේ අවස්ථා දෙකක්. එතකොට මේ දෙකම ඒකාපඤ්ඤා එකම ප්‍රඥාව තමයි. හැබැයි එකම ප්‍රඥාවේ දර්ශනය දැකීම තමයි මේ දෙපැත්තකින් කතා කරන්නේ. මොකද ආරම්මන සංකේතේන ද්වේනාමානි ලබ්භන්ති කියලා කියනවා මේ සම්බන්ධයෙන්. එතකොට මොකද මේ ආරම්මන වශයෙන් තමයි මේ නම් දෙකක් විදිහට මේ කරලා තියෙන්නේ. කීනා ಜಾති මගේ ಜಾතිය ක්ෂය වුණා කියලා ඉපදෙන පැත්ත ක්ෂය වුණා කියලා දැනගන්නවා නම් khයේ ඥානಂತಿ නාමං ලබන්ති. ඒ කෙනා ಜಾතිය නැතිනම් පුද්ගල භවයේ ඉපදීම කියන දේ අවබෝධ කරගන්නකොට ඒක දකින්නකොට ඒකට කියනවා khයේ ඥානය කියලා. ඒ වගේම නාපරං ඉත්තත්හයාති කියලා අනාගතයට මේ විදිහේ සකස් කර ගැනීමක් නැහැ කියලා දකිනවනම් ඒකට කියනවා අනුපාදේ ඥානය කියලා. එතකොට khයේ ඥානය කියලා කියනවා අර විදිහට කීනා ಜಾති කියලා ಜಾතිය පුද්ගල භවයේ සකස් වීම නිරුද්ධ කර ගැනීම දකින්න කෙනාට. ඒ වගේම අනුපාදේ ඥානය කියලා කියනවා නැවත නාපරං ඉත්තත්හයාති කියලා අනාගතයට මේක නොහට ගන්න බව සාක්ෂාත් කරන නුවණට. එතකොට මේ එකම ප්‍රඥාවේ අවස්ථා දෙකක් තියෙනවා. ක්ෂය වීම සහ අනුත්පාදයේ පිළිබඳව දකින ප්‍රඥාව කියලා. එතකොට මෙන්න මේ මූලික ප්‍රඥාව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. අඤ්ඤතාවී ඉන්ද්‍රිය මේ අරිහත් පුද්ගලයාට නැතිනම් අරිහත් ඵලයටපත් වුණොත් මෙයන් වහන්සේට පවතින ඉන්ද්‍රිය ධර්මයක් විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපේ බෞද්ධ පින්වතුන් දිහා බලනකොට ඇතැම් උදවිය ධර්මයේ පිළිබඳව විශේෂයෙන් සොයා බලමින් ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් අවබෝධ කරගන්නට උත්සාහවත් වෙනවා. ඇතැම් වෙලාවට අපිට පේන බෞද්ධ පින්වතුන් සාමාන්‍ය ආගමික කටයුතු වලට සීමා වෙලා පමණක් ඉන්න බවක්, දානයක් දීලා, සිල් සමාදන් වෙලා යම්කිසි පිනක් දහමක් කරගෙන ඉන්න බවක් අපිට පේන්නත් තියෙනවා. නමුත් ඔබ මොහොතකට සිතලා බලන්න බුද්ධ දේශනාව කිව්වම කොයිතරම් පරාසයක් තුළ විසිරීලා තියෙන කොච්චර අවබෝධ කරගන්න තියෙන දේවල් තියෙනවද? හරියට මී පිරුණු මී වදයක කොතැනකින් රස බැලුවත් එකම රසයක් ලැබෙනවා වගේ මේ උත්තරීතර ත්‍රිපිටකයේ විවිධ ධර්ම පර්යායන්ගෙන් විවිධ ධර්ම විග්‍රහයන්ගෙන් සිද්ධ කරලා තියෙන මේ උතුම් ධර්මයන් එකින් එක අරගෙන බලනකොට කොතනින් බැලුවත් හරි පුදුමාකාර ධර්ම රසයක් ඒන් ලෝකයට ගෙන දෙන්නේ. ඒ නිසා ඔබ විශේෂයෙන් උත්සාහවත් වෙන මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්ම රසයෙන් ජීවිතය
පුරවා ගන්නට. ඉතින් අදට තියෙන කාලය සමාප්තව තියෙන නිසා සාකච්ඡා මණ්ඩපය මෙතකින් නිමවට පත් කරනවා. අද මේ උතුම් ධර්ම සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට මේ වටිනා කියන ධම් කරුණු විවරණය කළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ උතුම් ධම් සභා මණ්ඩපයේ දායකත්වයේ ගැන කටයුතු කරනවා විශේෂඥ වෛද්‍ය මෛත්‍රී රාජපක්ෂ මහත්මයා සහ විශේෂඥ වෛද්‍ය ශාන්ති රාජපක්ෂ මහත්මිය බලාපොරොත්තු වෙනවා දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් දූදරු මුණුබුරු මිනිබිරියන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමටත්. ඒ වගේම ඔක්තෝබර් 29 වන දින ජන්මදිනය සමරන ශාන්ති රාජපක්ෂ මහත්මියට තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ දේව රැකවරණ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දායකත්වයේ ගැන කටයුතු කරන පින්වතුන් ප්‍රාර්ථනා කරන ආකාරයට දෙමාපියන් ප්‍රධාන සියලු ඥාති හිතයිශීන් මේ උතුම් පින් අනුමෝදන් වෙත්වා දුකින් මිදී සුවපත් වෙත්වා ලෞතර නිර්වාණ ශාන්තියෙන්ම සැනසීමත් කරගනිත්වා. ඒ වගේම ජන්මදිනයේ සිහිපත් කරන වෛද්‍යතුමියට නිදුක් නිරෝගී සුවය දිගාසිරි සම්පන්නිය සැලසේවා. දායකත්වයේ ගැන කටයුතු කරන සෑම සිළු දෙනාටත් සදේවක ලෝකයාටත් ලෞතර නිර්වාණ ශාන්තිය පිණිස මේ පින් හේතු වාසනා පාරමී වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.